හරි. හරිද? සංඛ්‍යාව වෙනස් වීම කියලා ගත්තාම මෙහෙම දෙවිදියක් වෙන්න පුළුවන්. දැන් වෙනස් වෙනවා කිව්වහම එක්ක වැඩි වෙන්න පුළුවන්. එක්ක අඩු වෙන්න පුළුවන්. එතකොට මේවා අර වගේම මාරකය වෙන්නත් පුළුවන්. වර්ණ විකෘති අපි කියව සමහර ඒවා මාරකයි කියලා. ඒ වගේ මාරක නොවෙන්නත් පුළුවන්. ඔය සමහර ලෙඩ තියෙන කෙනෙක් ඔයාලා දැක්කා ඇති. අපි ඔය කියන්නේ ඩවුන්ස් බබාලා කියලා. ඒ ඩවුන්ස් බබාලා දැකලා තියෙන තරම්. එයාලා සාමාන්‍ය මම ටිකක් කියන්න. මිටි මුණ අමුතුයි. එතකොට මෙතනින් එයාලා ඉන්න එකේ පොඩි සැලකිය යුතු වෙනසක් තියෙනවා. එතකොට කියන්නේ එයාලා සාමාන්‍ය දැකලා මම ෆොටෝ එකක් පෙන්නන්න මට අද මම කොහොමද එඩිට් කරන්නේ. ඒකට එඩිට් කරද්දි මම පෙන්නන්නම්. එතකොට එහෙම තියෙනවා. එතකොට එයාලගේ ට්‍රයිසෝමි 21 කියන්නේ 21 වෙනි වර්ණ දේහය ත්‍රිගුණ වෙනවා. එතකොට වර්ණ දේහයක් වැඩි වෙලා. හරිද? සාමාන්‍ය අපේ තියෙන ද්විගුණ වර්ණ දේහ නැත්තම් සමජාත වර්ණ දේහ යුගල් විදිහට තමයි තියෙන්නේ. හැබැයි සමහර අවස්ථාවල වර්ණ දේහ සංඛ්‍යාව එක්කෝ අඩු වෙනවා එක්කෝ වැඩි වෙනවා. මේ විදිහට වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා හරිම බරපතලයි. ඒ ඔක්කොම කියලා දෙන්නම් වර්ණ දේහ මානව ප්‍රවේණික ආබාධිකයන් එකට කියම් ප්‍රශ්නේ තියෙන නැතුව කියලා දෙක තේරුමක් නැහැ. හරි. ඒතර මම මුලින් වාට කියලා දෙන්න මේ වර්ණ දේහ විකෘති කියන සංකල්පෙත් එක්ක යන වචන ටික. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරනවා වර්ණ දේහ කට්ටල කියන සංකල්පෙත් එක්ක ඒක ගුණ ද්විගුණ ඒ වගේ නම් දාලා. ඒක ගුණයි කියලා කියන්නේ යම් ජීවි විශේෂයක නිශ්චිත වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා නම් එම ජීවියාගේ යම් ජීවන චක්‍රයේ යම් අවස්ථාවක පවතින්නේ ඒ මුළු වර්ණ දේහ සංඛ්‍යාවෙන් ද්විගුණ ජීවියාගේ තියෙන වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරිය අඩක්. අනේ අවස්ථාව ඒක ගුණයි. උදාහරණයක් විදිහට මානවයා උදාහරණයට ගත්තොත් දැන් ප්‍රජනන ක්‍රියාවලියේදී අණ්ඩ මාතෘ සෛල සහ ශුක්‍රාණු මාතෘ සෛල වලින් ඌර්ණ විභාජනයෙන් හදනවා ශුක්‍රාණු එවැගේම ඩිම්බ නිපදවනවා. එතකොට මේ ශුක්‍රාණු සහ ඩිම්බ කියන දෙකොල්ලන්ගෙම ඌර්ණ විභාජනයේ සිදුවීමේ ප්‍රතිඵලයක් විදිහට තියෙන කොච්චරයිද? ද්විගුණ සෛලයක තියෙන එහෙම නැත්නම් අණ්ඩ මාතෘ සෛලයේ කියන ද්විගුණ සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරියටයි. ඒ නිසා අපි ඒවට කියන එක ගුණයි කියලා. එහෙමත් නැත්නම් ද්විගුණ ජීවයේ තියෙන වර්ණ දේහ කට්ටල දෙකෙන් එකයි නම් යම් අවස්ථාවක් පවතින. ඒ අවස්ථාව අපි ඒක ගුණයි කියලා. තමයි ඒක ගුණ ද්විගුණ කියන එක එහෙමයි එන්නේ. ඒකට ඒක ගුණයි. ඒකට වර්ණ දේහ කට්ටල දෙකක් තියෙනවා ද්විගුණ. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඒක ගුණත් හරි ද්විගුණත් හරි. තමයි ඒක ගුණ ද්විගුණ සාමාන්‍ය අපි හිතමු දැන් මිනිසාගේ තියෙන්නේ වර්ණ දේහ කට්ටල නම් දෙක. ඒකෙන්ද ද්විගුණ. වර්ණ දේහ යුගල් නම් 23යි. වර්ණ දේහ නම් 46යි. එතකොට දැන් මේ වර්ණ දේහ 46 සමජාත වර්ණ දේහ යුගල් විදියට යුගල් 23කට පිළිලලා තියෙනවා. එතන මේ 23ේ දැන් 23ක් තියෙනවනේ ළම. දැන් 23යි 23යි. එතකොට ඒ ඉන්නේ මැටර්නල් and පැටර්නල් එහෙම නැත්නම් මාතෘ පීතෘ දෙන්නගෙන් ඇවිල්ලා ශුක්‍රාණු වෙන ඩිම්බෙන් ඇවිල්ලා ඒ දෙන සංශ්ලේෂණය වෙලා කලලය ඇති වෙලා යුක්තාණු ඇතුළේ යුක්තාණුව කරලය වෙලා කලලය ඊට පස්සේ සම්පූර්ණ ජීවී බවට පත් වෙනවා. දැන් ඕකෙදී දීගුණ කෙනෙක් හැදෙනවා. අම්මගෙන් වර්ණ දේහ කට්ටලයයි තාත්තගෙන් වර්ණ දේහ කට්ටලයයි. ඔය දෙක එකතු වෙලා තමයි සම්පූර්ණ දීගුණ වර්ණ දේහ කට්ටලේ දීගුණ තත්ත්වය ඇති වෙන්නේ. දැන් මේකේ කොහොම නැතුව දැන් 23ක් 2 40 46යි 46ක් නැතිව ඕක 47ක් වෙන්න පුළුවන්. කොහෙන් හරි එකක් එකතු වෙලා. එක්කෝ එකක් ඔය තියෙන එකක් අයින් වෙලා ඩිලීට් වෙලා නැත්නම් ලෝපය 45 වෙන්න පුළුවන්. ඒතර මේ කියන දර්ශීය නිශ්චිත වර්ණයේ සංඛ්‍යාව නැත්නම්
අන්නේ තත්ත්වයට අපි කියනවා මොන ගුණයද? විෂම ගුණය කියලා. නැත්නම් විෂම ගුණකතාවය කියලා. ඒතර මේ විෂම ගුණකයන් හැදෙනවා මෙන්න මේ වගේ සංකල්පත් එක්ක. එතකොට ඒකෙ වෙන්නේ මොකද්ද? වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීම මගින් ඇති වෙන්නේ විෂම ගුණකය. දැන් එතෙන්දි මම මොකද කිව්වේ? මිනිසාගේ 46යි. ඒක 45 වෙන්න පුළුවන්. 47 වෙන්නත් පුළුවන්. එක්ක වැඩි වෙන්න පුළුවන්, එක්ක අඩු වෙන්න පුළුවන්. එතකොට වෙනස් වෙන්නේ මොකද්ද? වර්ණ දේහයක් අඩු වීම හෝ වැඩි වීම. හැබැයි තව දේවල් වෙන්න පුළුවන්. ඔච්චර ලොකුඩා පරපත දේවල් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? මේ වර්ණ දේහ කට්ටයක්ම වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් ඒක ගුණයි කියලා කියන්නේ අපේ නම් වර්ණ දේහ 23යි. ඒතර එක කට්ටලයක වර්ණ දේහ 23ක් තියෙනවනේ. ඒත් කට්ටල දෙකක් කියන්නේ 46යි. එහෙමනේ. දැන් ඔක 69ක් වෙනවා. එතකොට ත්‍රි ගුණයි. හරිද? එතකොට අන්න ඒ වගේ තත්ත්වයන් වලට අපි කියනවා විෂම ගුණක නෙමෙයි වර්ණ දෙක කට්ටල සංඛ්‍යාව වැඩි වීමට අපි කියනවා බහු ගුණකයි කියලා. හරිද? එතන මේ බහු ගුණක ජීවි නැත්නම් බහු ගුණතාවය සතුන්ට වඩා ශාකවල තියෙන දෙයක්. දැන් ඒක අවාසියක් නෙමෙයි ඒක වාසියකට හරව ගන්න අවස්ථාවක් තියෙනවා. ඒව කතා කරනවා. අපි ජනන ක්‍රියාවලි ඔයදී බහු ගුණතාවය කියන සංකල්පය අපි කතා කරනවා. හරිද? එතකොට එතන මම විදි දෙකක් කිව්වා වර්ණ දේහ ගණන වෙනස් වෙලා ඇතිවන විකෘතියට අපි කියනවා විෂම ගුණකතාවය. වර්ණ දේහ කට්ටල සංඛ්‍යාව වර්ණ දේහ සංඛ්‍යාව නෙවෙයි වර්ණ දේහ කට්ටල සංඛ්‍යාව. ඒක ගුණ ද්විගුණ ඊළඟට ඒ තත්ත්වයේ තියෙන උපරිම ත්‍රිගුණ චතුර්ගුණ ෂට් පංචගුණ ෂට්ගුණ ඔය විදිහට වැඩි වුණොත් අන්න යාළුවට අපි කියනවා බහු ගුණක කියලා. එහෙනම් බහු ගුණකතාවය ඇති වෙනවා. ඒතර ඔය කියන concept එක තමයි වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් ඇති වෙන විකෘතිවලදී අපි කතා කරන්නේ. එතනම් විෂම ගුණකතාවය සහ බහු ගුණකතාවය කියන සංකල්ප දෙක අපි කතා කරනවා. වර්ණ දේහ විකෘතිය යටතේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීම නිසා ඇති වෙන විකෘති වලට. අපි කතා කරා වර්ණ දේහයක විවහය වෙනස් වීම නිසා ඇති වෙන ආකාර හතරක්. ලෝපය, පරිසංක්‍රමණය, ඊට පස්සේ ද්විකරණය සහ ප්‍රතිලෝමය කියන ඒක වෙන. මාතෘකාව ලියන්න. අද නෝට් එකක් ලියන්න තියෙනවා. ලියන්න. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් ඇති වෙන විකෘති. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් ඇතිවන විකෘති. අද බෝඩ් එකේ ලියන්නත් තියෙනවා ටිකක්. මම ඒක පස්සේ බලමු. හරි. ඉතින් නෝට් එක ලියලා. කිව්ව ටික. රිසෝස් බුක් එකට යන්නත් අද බලමු. ලියන්න. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් ඇතිවන විකෘති. Mutations due to alteration in chromosome number. ලියන්න. වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් විකෘති ඇතිවීම විෂම ගුණකතාවය ලෙස හැඳින්වේ. විෂම ගුණකතාවය ලෙස හැඳින්වේ. වර්ණ දේහ සංඛ්‍යාව එකේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් ඇතිවන විකෘති වෙනස් වීමෙන් විකෘති ඇතිවීම වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වීමෙන් විකෘති ඇතිවීම විෂම ගුණකතාවය ලෙස හැඳින්වේ. විෂම ගුණකතාවය ලෙස හැඳින්වේ. ඒකේ රත් පෑනෙන් ඉරි ගහන්න වර්ණ දේහ සංඛ්‍යාව කියන එකට ඉරක් ගහන්න විෂම ගුණකතාවය කියන එකට ඉරක් ගන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. වර්ණ දේහ සංඛ්‍යාව
වෙනස් වීමෙන් වෙනස් වීමෙන් වෙනස් වීමෙන් විකෘති ඇති වූ ජීවියෙක් විකෘති ඇති වූ ජීවියෙක් විකෘති ඇති වූ ජීවියෙක් විෂම ගුණකයෙක් ලෙස හඳුන්වයි. විෂම ගුණකයෙක් ලෙස හඳුන්වයි. දැන් මම කිව්ව ටික මතක නම් ඔයාලා නෝට් එක ලියද්දි මතක් වෙන්න ඕන. ඊළඟ පොයින්ට් එක ලියන්න. විෂම ගුණකතාවේදී සෛලයක වර්ණ දේහ සංඛ්‍යාව විෂම ගුණකතාවේදී සෛලයක වර්ණ දේහ සංඛ්‍යාව සාමාන්‍ය වර්ණ දේහ සංඛ්‍යාවට වඩා එකකින් වැඩිවීම හෝ එකකින් අඩුවීමට පුළුවන්. එකකින් අඩුවිය හැක ඕන එක. එකකින් අඩුවිය හැක. ඊළඟට මේක ලියලා ඉරක් ගහන්න. ගුණන මට්ටම වෙනස් නොවේ. ඒ කියන්නේ ඒක ගුණ ද්විගුණ ඒ කියන එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ගුණන මට්ටමක් වෙනස් වෙන්න නම් වර්ණ දෙක කට්ටල ගන්න වෙනස් වෙන්න. ඒ කියන්නේ ඒක ගුණ වර්ණ දෙක කට්ටල කියන්නේ n සිම්පල් n අපි ගන්න. සිම්පල් 2යි. සිම්පල් 2යි කියන්නේ ද්විගුණ. සිම්පල් 3යි n වුණොත් අන්න එතන ගුණන මට්ටම වෙනස් වෙනවා. හැබැයි වර්ණ දෙකක් වෙනස් වුණා කියලා එකක් අඩු වුණා කියලා වැඩි වුණා කියලා අපි ගුණන මට්ටම වෙනස් වුණා කියලා සලකන්නේ නැහැ. ඒ නිසා ඒක මතක තියාගන්න ඉතාලම තදින් ඉරක් ගහලා රත්පෑනේ තදින් මතක තියාගන්න ගුණන මට්ටම වෙනස් නොවේ. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඌනනේ දෝෂ නිසා ඇතිවේ. මේවා ලියද්දී මම දෙන නෝට් ලියද්දී මේක ගොඩේ ලියා ගන්න එපා. පොයින්ට් ෆෝම් එක ලියා ගන්න. එතකොට බලා ගන්න ලේසි. නැත්නම් ඔයාලට ස්පෙෂල් පොයින්ට්ස් එක මිස් වෙනවා. ඒක මම අර වෙලට අර මොකද දෙන්නේ නැහැ. අර arranged අර තියෙන එක පොඩ්ඩක් හරි ගස්සලා එතකොට ඒකේ අඩු ටික අඩු වාක්‍ය ටික එහෙම කරන්න දෙන්න. එතකොට අර මේ ඒක තියෙන්නේ අර සංක්ෂිප්ත නෝට් එකක්. එතකොට දැන් ඒකේ අර අත්‍යවශ්‍යම පොයින්ට් ටික highlight වෙන්න ඕන. අපි නැත්නම් අමාරුයි කියන්නේ. චෙක් කරනෝනේ එතකොට අර එකපාරට grab කරගන්න පුළුවන්. එහෙනම් තමයි කියන්නේ points විදිහට ලියන්න කියන්නේ. ඒකට අපිට බලා ගන්න පුළුවන් මොනවාද එකක් මිස් වෙන්නේ නැතුව හොඳට බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඊට ඇතු හොඳට ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. ඌනනේ පළමු විභාජනයේදී ද්විගුණ සෛලවල සමජාත වර්ණ දේහ යුගල්වල
වර්ණ දේහ යුගල වෙන් වී වර්ණ දේහ යුගල වෙන් වී දූහිතෘ සෛලයකට එක බැගින් ගමන් කරයි. දූහිතෘ සෛලයකට එක බැගින් ගමන් කරයි. අපි දන්නවා සෛල විභාජනයේ ඌරණය කියන සංකල්පයේදී ඌරණ එක සහ ඌරණය දෙක කියලා අපි සලකනවා. ඒකේ සත්‍ය ඌරණයේ සිද්ධ වෙන්නේ ඌරණය එකේ. එතෙන්දී අර සමජාත වර්ණ දේ යුගල ද්‍රව කරා ගමන් කිරීම සිද්ධ වෙන එකකින් ස්වාධීනව. එතකොට එතෙන්දී වර්ණ දේ සංඛ්‍යාව හරි අඩක් බවට පත් වෙනවා. එතකොට ඊළඟ ලියන්න ඊළඟ පොයින්ට් එක ගන්න. ඌරණයේ පළමු විභාජනයේදී ඌරණයේ පළමු විභාජනයේදී සමජාත වර්ණ දේහවල ඌරණයේ පළමු විභාජනයේදී සමජාත වර්ණ දේහවල අසාමාන්‍ය සංවිධානය නිසා සමජාත වර්ණ දේහ යුගලක වර්ණ දේහ යුගලම ඉරක් ගන්න. වර්ණ දේහ යුගලම එක් දූහිතෘ සෛලයකට ගමන් කරයි. එක් දූහිතෘ සෛලයකට ගමන් කරයි. එක් දූහිතෘ සෛලයකට ගමන් කරයි. ඊළඟට යන්න. එවිට එම දූහිතෘ සෛලයේ වරණ තුලයන් ජන්මානුවේ සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා වර්ණ දේහයක් වැඩිපුර පිහිටයි. ඇයි? දැන් අතන ඌරණේ පළමු විභාජනයේ හරිනම් සමජාත වර්ණ දේ යුගල අයින් දෙන්න ගැලවිලා අයින් ඉවත් වෙනවා. දෙපැත්තට යනවා. ඊට පස්සේ දැන් මෙතෙන් මොකද වෙන්නේ? එහෙම කැලවෙන්නේ නැහැ. සමජාත වර්ණ දේ යුගලම යනවා තනි සෛලයට. එතකොට එකකට එකක් අඩුවෙන් ලැබෙන අනිත් එකට එකක් වැඩියෙන් ලැබෙන. හරිද? ඊළඟට ලියන්න අනෙක් දූහිතෘ සෛලයේ සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා අනෙක් දූහිතෘ සෛලයේ සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට වඩා වර්ණ දේහයක් අඩුවෙන් ඇති වේ. වර්ණ දේහයක් අඩුවෙන් ඇති වේ. වර්ණ දේහයක් අඩුවෙන් ඇති වේ. මෙය විෂම ගුණකතාවයට හේතු වේ. විෂම ගුණකතාවයට හේතු වේ. මෙය විෂම ගුණකතාවයට හේතු වේ. එතකොට මම ඒක රූප සටහන් දෙකක් අඳලා පෙන්නන්න. ඊට කලින් නෝට් එක ලියලිවනේ. තව තියෙනවා ටිකක් කියන්න. ලියන්න. ඊළඟ පොයින්ට් එක ගන්න. මෙන්න මේක වැදගත්. මේක මතක තියාගන්න ඕන පොයින්ට් එක. සෛල විභාජනයේදී
සෛල විභාජනයේදී සමජාත වර්ණ දේහ යුගලක සමජාත වර්ණ දේහ යුගලක සෛල විභාජනයේදී සමජාත වර්ණ දේහ යුගලක වර්ණ දේහ යුගලට හෝ වර්ණ දේහ යුගලට හෝ වර්ණ දේහයක වර්ණ දේහාංශ යුගලට වර්ණ දේහ යුගලට හෝ වර්ණ දේහයක වර්ණ දේහාංශ යුගලට වර්ණ දේහයක වර්ණ දේහාංශ යුගලට වෙන්වීමට නොහැකියාව ලියලේ ගන්න නිර්විසම්බන්ධනය හරිද ඕන්න ලියලා පෙන්නන්න නිර්විසම්බන්ධනය ලෙස හැඳින්වේ ඊට පස්සේ ලියන්න වර්ණ දේහ සංඛ්‍යාව සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට එකකින් අඩු ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට එකකින් අඩු ජන්මානුවක් සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් දරන ජන්මානුවක් හා සංයුක්ත වීමෙන් ඇතිවන විෂම ගුණක යුක්තාණුව මෙහෙම ලියන්න දෙකයි n ඍණ 1 වන
sorry 2n ඍණ 1 වර්ණ දේහ සංඛ්‍යාවක් දරන 2n ඍණ 1 වර්ණ දේහ සංඛ්‍යාවක් දරන හරිද එතකොට එහෙම තියෙන 2n ඍණ 1 වර්ණ දේහ 2n කියන්නේ වර්ණ දේහ කට්ටල ගානනේ n කියන්නේ එතකොට මේ වර්ණ දේහ කට්ටල ගානේ 2n ඍණ 1 එතකොට වර්ණ දේහයක් තමයි අයින් වෙලා තියෙන්නේ කට්ටල දෙකෙන්ම එක වර්ණ දේහ එතකොට n එකක් අඩු වුණා කියන එක නෙමෙයි n එකක් කියලා n සමාන 23යි මිනිසාට අදාළ. එතකොට අන්න එකෙන් 22 වුණා කියලා තමයි කියන්නේ. එහෙනම් n එකක්ම අයින් වුණා කියන එක නෙමෙයි. ඊළඟ ලියන්න. ඊළඟ පොයින්ට් එක ලියන්න. යම් සමජාත වර්ණ දෙහි යුගලක යම් සමජාත වර්ණ දෙහි යුගලක එක් වර්ණ දේහයක් පමණක් එක් වර්ණ දේහයක් පමණක් එක් වර්ණ දේහයක් පමණක් දරන එක් වර්ණ දේහයක් පමණක් දරන sorry වර්ණ දේහ සංඛ්‍යාව යම් සමජාත වර්ණ දේහ යුගලක එක් වර්ණ දේහයක් පමණක් දරන වර්ණ දේහ සංඛ්‍යාව ආයි මේකමයි 2n ඍණ 1 වෙන ද්විගුණ සෛලයක් 2n ඍණ 1 වෙන ද්විගුණ සෛලයක් යම් සමජාත වර්ණ අපේ නැවතත් බලමු යම් සමජාත වර්ණ දෙහි යුගලක එක් වර්ණ දේහයක් පමණක් දරන වර්ණ දේහ සංඛ්‍යාව 2n ඍණ 1 වන ද්විගුණ සෛලයක් එම වර්ණ දේහයට එම වර්ණ දේහයට අපි කියන මෙහෙම නම ඒක ඌන දේහ ඒක ඌන දේහ ලෙසට හැඳින්වෙනවා. ඒක අත්‍යවශ්‍ය නැහැ නිකන් එහෙම පිච්චර අත්‍යවශ්‍යම කාරණයක් නෙවෙයි. ලියන්න වර්ණ දේහ සංඛ්‍යාව වර්ණ දේහ සංඛ්‍යාව වර්ණ දේහ සංඛ්‍යාව වර්ණ දේහ සංඛ්‍යාව සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවට එකකින් වැඩි ජන්මානුවක් එකකින් වැඩි ජන්මානුවක් එකකින් වැඩි ජන්මානුවක් සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් දරන සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් දරන ජන්මානුවක් හා සංයුක්ත වීමෙන් ජන්මානුවක් හා සංයුක්ත වීමෙන් සාමාන්‍ය ඒක ගුණ වර්ණ දේහ සංඛ්‍යාවක් දරන ජන්මානුවක් හා සංයුක්ත වීමෙන් ඇතිවන විෂම ගුණක යුක්තාණුව ඇතිවන විෂම ගුණක යුක්තාණුව මේ ලියන්න 2
එකයි n ධන 1යි. එකයි n ධන 1යි. වරහන් ඕනේ දෙකයි n ධන 1යි. වර්ණ දේහ සංඛ්‍යාවක් තරයි. වර්ණ දේහ සංඛ්‍යාවක් තරයි. ඊළඟ පොයින්ට් එක ලියන්න. යම් සමජාත වර්ණ දේහයක පිටපත් තුනක් තරන පිටපත් තුනක් තරන සෝරි ඕක ලියන්න එපා. මේ ඕනේ ඒ වාක්‍යය. ලියන්න එපා. ලියන්න මෙන්න මේක. මෙහෙම ලියමු. ලියන්න විෂම ගුණකතාව විෂම ගුණකතාව ඌනනේ පළමු විභාජනයේදී සමජාත වර්ණ දේහ යුගලක වර්ණ දේහ දෙක වෙන් නොවීම නිසා මුන්නේ පළමු විභාජනයේදී සමජාත වර්ණ දේහ යුගලක වර්ණ දේහ දෙක වෙන් නොවීම නිසා ද සමජාත වර්ණ දේහ යුගලක වර්ණ දේහ දෙක වෙන් නොවීම නිසාද ඌනනේ දෙවන විභාජනයේදී වර්ණ දේහයක වර්ණ දේහාංශ දෙක වෙන් නොවීම නිසාද ඇතිවිය හැකිය. වර්ණ දේහාංශ දෙක වෙන් නොවීම නිසාද ඇතිවිය හැකිය. ලියන්න ඊළඟ පොයින්ට් එක අනූනනේදී වර්ණ දේහවල වර්ණ දේහාංශ වෙන් නොවීම නිසාද ඇතිවිය හැකිය. ඔය ටිකේ දැන් මොකද්ද කිව්වේ? අපි කියන්නේ ඌර්ණ විභාජනයේ එක හෝ දෙක. ඌර්ණ එක හෝ ඌර්ණ දෙකේදී හරි අගරදැබ්බයක් වුණොත් ඔය විදිහේ නිර්වි සම්බන්ධනයක් සිද්ධ වෙලා මතක ඇති නිර්වි සම්බන්ධනේ දැන් කිව්වේ මේ ඒ විදිහට වර්ණ දේහ දෙකක් අර ස්වාධීන සංරචනයේට ලක් නොවීම එකට ගමන් කරනවා නම් අපි ඒකට කියන්නේ නිර්වි සම්බන්ධනයක්. එතකොට දැන් එහෙම වුණොත් අපිට
අර නිශ්චිත වර්ණ දේ සංඛ්‍යාවක් එක්ක යන ඒ ආකාරයේව වෙන්නේ නැහැ. එතකොට විකෘති හට ගැනීම සිද්ධ වෙනවා. ඒකට දැන් ඒ විදිහට වෙනස් වෙච්ච කෙනෙක් අර නිවැරදිව බෙදීලා නිවැරදි වර්ණ දේ සංඛ්‍යාවත් එක්ක තියෙන කෙනෙක් එක්ක සංසේචනය වුණාම තමයි එතන අඩුපාඩුව තේරෙන්නේ. එතකොට අර වර්ණ දේහයක් අඩු. වර්ණත් හරිද? එතකොට මේ ඊට පස්සේ මම පොඩි රූප සටහනක් ඇඳලා පෙන්නන්න. කොහොමද මේකේ කතන්දරේ කියලා අපි අර කතා කරපු පූර්ණ විභාජනෙත් එක්ක ගැලපුවේ කොහොමද කියන. පොඩ්ඩක් කලින් නවත්තනවා. පොඩ්ඩක් මට අද අසනීපයි. දැන් මට අද මීටින් එක කරන්න වෙන්නේ නැත්තේ. අනිවාර්යෙන් කරන්න නිසා කරේ ක්ලාස් එක. ඒකේ බලන්න මෙන්න මේක කාරණයක් වෙන්න හරි. දැන් ඌරනේ පළවෙනි විභාජනයේදී වෙන්නේ දැන් මෙන්න මෙහෙම එකක් අඳින්න. හරිද? හිතන්නකෝ එකක් තියෙනවා. ඔය සයිඩ් හරි. ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා මෙන්නක සමජාත වර්ගයේ යුග. මොකද ඒකේ තියෙනවා. එතකොට සමජාත වර්ණ දේහ යුගල් ඔන්න ආකාරයට තියෙනවා කියලා හිතමු සයිඩ් එක. ඊට පස්සේ දැන් මේකේ මේට වඩා පොඩ්ඩක් මේක ඕගනයිස් කරලා එන්න හදනවා. දැන් මේකේ තියෙනවා මේ වගේ විතීකරණය වෙලා තිච්ච සමජාත වර්ගයේ යුග. දවතන සමජාත වර්ගයේ ප්‍රත්‍යයන් දීකරණය වෙලා තියෙන්නේ. මෙතනත් ඉන්න එක්කෙනෙක්. ඊපස්සේ තව එක්කෙනෙක් මෙතන. ඒ සමජාත වර්ගයේ යුගල. මේ දෙන්න සමජාත වර්ගයක් තියෙනවා. ඒකට එකයි තියෙන්නේ. හරිද? එතකොට දැන් මම මේක මාක් කරනවා සමජාත වර්ණ දේහ යුගල් දෙකක් සහිත සෛලයක්. ඊට පස්සේ මම ඊළඟට අඳිනවා ඊළඟට මේකේ බලන්න මෙන්න මෙහෙම එකක් තමයි වෙන්නේ. හරි. දැන් මේ ළඟින් ඉන්න මේ එක සමජාත වර්ගයේ යුගලා ඈත් මේ දෙන්න වෙන් වෙනවා. අනිත් දෙන්න එකට ගමන් කරනවා. මේ දෙන්න මුකුත් නැහැ මෙහෙම ජෝඩ් වෙලා මේ දෙන්න වෙන් වෙන්නේ. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ?
කොහොමනම් පස්සේ වෙන්නේ සෛල දෙක හැදෙනකොට සෛල දෙකක් හැදෙනවනේ දැන්. දැන් ඕකේ ඊට පස්සේ දැන් මේකෙන් ප්‍රතිඵල වෙන්නේ මේක ප්‍රතිඵල. සෛල දෙකක් හැදෙනවා. ඒ දෙකේ මෙන්න මේවා තියෙන්නේ. එතකොට දැන් මේක මොකද උනේ අර එකක් තනියෙන් හිටියනේ. ඒ දෙන වෙන්ුන්නේ නැහැ. එතකොට ඒ අර වෙන්නුනේ නැති නිසා මේක සෛලයකට හම්බෙන්නේ අර එක බෙදුන එක විතරයි. තව එකකට හම්බෙනවා. මොකද වෙන්නේ? ඒක තියෙනවා. අර දෙන්නත් ඉන්නවා. තව එක්කෙනෙක් තනියෙන් උත්තරේ. ඒ තත්ත්වයටපත් වෙනවා. දැන් බලන්න මෙයාගෙන් හැදෙන්නේ කවුද කියලා. දැන් මෙයා අනුනනේ ආයෙ බෙදනවනේ. පළවෙනි එකේ පූර්ණ විභාජන දෙකේදී මොකද වෙන්නේ? පූර්ණ විභාජන දෙකේදී නැවතත් මේ එකකින් නව සෛලයකින් හැදෙනවා. හරි. ඒකට එතෙන්දි බලන්න හැදෙන්නේ කවුද කියලා. එතකොට තනි එක්කෙනාගෙන් බෙදලා හැදෙන්නේ වෙන මේක. ඔයාලක තියෙන තනි වර්ණ දේහයක් විතරයිද? මෙයාගේ තියෙන ඉච්චර. එයාගේ හැබැයි මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ සෛල දෙකක් හැදෙනවා. හැදුනන් පස්සේ මොකද වෙන්නේ? මේ එකක ඉන්නවා. හරි. මේ දෙන්නෙක් ඉන්නවා මෙතන තනි. මෙතන දෙන්නෙක් ඉන්නවා මේ තනි. ඔන්න ඒ වගේ අවස්ථාවක් එනවා. දැන් මේ වගේ සාමාන්‍ය වර්ණ දෙකේ ගණනත් එක්ක කලපලා මම සංඛ්‍යාවක් ලිව්වොත් මෙයාගේ තියෙන්නේ හෙන්රින 1 කියන තත්ත්වය. ජන්මාන. මෙයාගේ තියෙන්නේ ඍණ 1 කියන තත්ත්වය. මෙයාගෙන් ධන එකක් වෙනවා. මෙයාගෙන් ධන එකක්. ඔන්න ඒ විදිහට අර වර්ණ දෙක කට්ටලේ තියෙන වර්ණ දෙක සංඛ්‍යා අඩු වුණාම හෝ වැඩි වුණා. අපිට උන විදිහට සංකේතවත් කරන්න පුළුවන්. මේක මොකක්ද උරණේ පළමු විභාජනය උරණේ එකේදී සමජාත වන්න විපලක් සමජාත වන්න විපලක් නේදී සම්බන්ධනයට ලක්වීමෙන් ඇතිවන විෂමතාවය. සිතක විෂම ගුණකතාව
විශේෂ කතාව. නම් එකක්. දැන් අපි හිතමු ඔය මොකක්ද ඕනේ එකේදීනේ. දැන් ඕනේ එකේදී වුණාම වෙන්නේ අර මුලින්ම එකේදීම අර මේ ඕනේ එකේදීම අර වර්ණ දේහ සමජාත වර්ණ දේහ බෙදෙද්දිම තමයි ප්‍රශ්නේ. කොහොම එකක් එන්නේ එතකොට. ඊළඟට බලමු ඕනේ දෙකේදී කොහොමද එන්නේ කියලා. ඒකෙ මෙන්න මෙහෙම එකක් වෙන්නේ. බලන්න. බලන්න මෙන්න මෙහෙම සංකල්පයක් තියෙන්නේ. මේකෙත් මම අර වගේ අඳිනවා. කයි සමජාත වර්ණයේ යුගල කෙනෙක් මේ පැත්තෙන් ඉන්න සමජාත වර්ණයේ යුගල් දෙකයි. හරි. ඊට පස්සේ දැන් වෙන්නේ සමජාත වර්ණයේ යුගල් දෙක පූර්ණ දෙවෙනි විභාජනයේදී මේ වගේ ඈත සමක තලයේ පිළියෙල වෙනවා. සමක තලයේ පිළියෙල. මොකද ඊට පස්සේ පූර්ණ එකේ අවසානයේදී මොකද වෙන්නේ? පූර්ණ එකේ අවසානයේදී දැන් ඒකට දැන් මේ දෙකට සමාන වර්ණ දෙක ගන්න යනවානේ. එතකොට මේ සංකේතවත් ගන්න මෙහෙම කෙනෙක් ඉන්නවා මෙතන කෙනෙක් ඉන්නවා. ඊපස්සේ මෙතන ආයේ මෙතන අපි ඔහොම හිතමුකෝ තියෙනවා කියලා arrange වෙලා. ඊට පස්සේ තව දෙකක් හැදෙනවා. ඊළඟට මේ හැම එකෙම දෙක ගන්න හැදෙනවනේ. මෙයාගෙන් දෙකයි මෙයාගෙන් දෙකයි. ඒක මට අටට ගන්න ඉන්න. හයි. අපි හිතමු මේ එකක මෙන්න මේ තියෙන වර්ණ දෙක එකක හෝ මෙන්න මෙයාගේ ඔය අතරින් කෙනෙක්ගේ විසම්බන්ධනයක් තියෙන. නිරි සම්බන්ධනයක් තියෙන. එහෙම වුණොත් සම්පූර්ණ වැඩේ අවුල් යනවා. හරිද? එතකොට බලන්න හරියට බෙදුණා. හරියට බෙදෙන එකක මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරියට බෙදුනොත් වෙන්න ඕන මෙතන හතරක් ඉන්නේ. එතකොට හරි විදියට බෙදුනොත් මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි එච්චරයි. ඊට පස්සේ හරි විදියට බෙදුනොත් ඔහොමයි. වැරදි විදියට බෙදුනොත් එහෙනම් නිරි සම්බන්ධනය වුණොත් වෙන්නේ මේ පැත්තේ කොහොම තියෙනවා දෙකම
මේ කෙනෙක් එහෙම ඉන්නවා මෙහෙම තුනක් එතකොට මේ වගේ මේවා n තියෙනවා මෙයත් n මෙයාගේ මොකද වෙන්නේ එන්නේ අර එකක් අඩු වෙනවා එතකොට මේක 2n ධන 1 sorry n ධන 1 මෙයා n n 1 මේ ධන 1 උනේ අර අරකට එන්න මේ n ඍණ 1 තියෙන සයිඩට එන්න තිබ්බ වන්න දෙයක් නේ කියලා ඒකට එයාට හරි එතකොට ඔය නෝට් එක මම යවන්නම් ඊට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ පොඩි කොටසක් කරන්න තියෙනවා ඒ නෝට් එකක් දෙන්න තියෙන්නේ මේ මේකේ අද ගොඩක් කරන්න අමාරුයි අපි මේක දැන් මේ සෙෂන් එක ඉවර වෙන්නේ නැහැ මේ සෙෂන් එකේ මේ තව කොටසක් කරන්න ඕන මට මේ ඉතාම ඉක්මනින් ඒ කියන්නේ දැන් හෙට කරන්න තියෙන වෙන පාඩම හැබැයි මේක මේ භාගයට තමයි දැන් ඉවර වෙන්නේ දැන් මේ අනිත් කොටස පටන් ගන්න වෙලාවමදි ඒක නැතුව මේ වලට තේරෙන්නේකුත් නැහැ මේ ඔක්කොම ටික හරිද එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඊළඟ වැඩේක දැන් මේකේ ආයෙ වීඩියෝ එකක් හිටක් කරන්න වෙනවා මට හරිද හෙට වීඩියෝ නෙවෙයි ලයිව් ක්ලාස් එකක් කරන්න වෙනවා මේකේ දැන් මේ භාගයට කරගෙන මේ නෝට් ටික දුන්නා ඊට පස්සේ රිසෝස් බුක් එක මම කියලා දුන්නෙත් නැහැ ඒ ටික තියෙනවා ඒ නිසා දැන් හෙට මට මතක නැහැ හෙට තියෙන පාඩම මොකක්ද කියලා මම චුට්ටක් මේ ටයිම් ටේබල් එක බලලා කියන්නම් එතකොට මේ ඒක හැර ඔයාලට එක පන්තියකට ආයෙ එන්න වෙනවා. පැය දෙකක් විතර ඉතින් හිට තියෙනවා ඉතින්. ඒ කියන්නේ හේතුව මේ හවස හරි උදේ හරි මේ මම වෙලාව කියන්න. මේ මම පොඩ්ඩක් විතර මේ අද පොඩ්ඩක් මේ බ්ලොක් වෙලා මේ ඔළුවත් එක්ක පොඩ්ඩක් අමාරු වෙලා ඉන්නේ. මේ ෂේප් වුණාම මම කියන්නම් හෙට උදේ කරනවද ඒක හවස කරනවද කියලා. ඒකට අමතරව එතකොට දවසට හෙට පන්ති දෙකක් වැටෙනවා. කමන්න ඉතින් කොහොම හරි කරමු. මොකද මේක මේ අද ටිකේ අර ඉතුරු ටික කොහොම හරි ඉක්මනට කරලා දාන්න. හරි. ඒකින්ද මේ හරි. එහෙමනම් අදට ඔතෙන් නවත්තනවා හෙට ඉතුරු ටික කරනවා. හෙට ඉතුරු ටික කරන්න වෙනවා. ඒ කියන්නේ ඔක භාගෙට කරේ. වෙලාමදි වුණා ඒක අද කරන්න. හරි. මේ හරි එහෙනම් හෙට මම ඊළඟ මේකේ කම්ප්ලීට් කොටස කරනවා සම්පූර්ණ වෙන කොටස. ඒකට ඒක මේ පොඩ්ඩක් පිළිවෙල දෙන්න. හරි එහෙනම් good night.